අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධහා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අද දවසේ ධර්ම දේශනාව සඳහායි වේලාව ගන්න බලාපොරොත්තු වෙන ශීලමු දෙනායේ ධර්ම දේශනාව සඳහා tempත් වෙලා සාදුකාරය පවත්වමු. නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ චත්තාරෝ මේ භික්ඛවේ සතිපට්ඨාන භාවිතා බහුලී කතා අපරා පරංගමනාය සංවත්තති තී. ගරු කටයුතු ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි, මේක සංයුත්ත නිකායේ සතිපට්ඨාන සංයුත්තේ අනනුස්සුත වර්ගයේ සූත්‍රයක් වශයෙන් භාවිත සූත්‍රයේ වශයෙන් නම් වෙලා තියෙනවා. ඒක සංගීතීකාරක ස්වාමීන් වහන්සේලා විසින් මේ ධර්ම කොටාශයට දෙන නම භාවිත සූත්‍රය. ඒකට හේතුව මේක ලියලා තියෙනවා චත්තාරෝ මේ භික්ඛවේ සතිපට්ඨාන භාවිතා බහුලී කතා කියලා. ඉතින් ඒ අනුව වචනයක් අරගෙන භාවිත සූත්‍රය කියලා නම් කරලා තියෙනවා. අපි මේක පිළිබඳව පෙරේදා හඳුන්වා දීමක් ප්‍රවිෂ්ඨයක් අවතරණයක් සිදු වුණා. අපි ඒ අනුව යම් කිසි කෙනෙක් මේ ජීවිතයේදී ඊතර වෙන්න කැමැත්තක් තියෙනවා. අපරංගමනාය පාරා පරංගමනාය ඒ අපරා පරංගමනාය ඒ ගොඩට යන්න කැමැත්තක් තියෙනවා නම් මේක තමයි කල යුත්තේ කියලා සරුවචන් වහන්සේ අර ධර්මයේ කොටස පිටු කරලා ධර්මයේ කොටස සාරාංශ කරලා පෙන්නනවා. සරුවචන් වහන්සේගේ දේශනා ප්‍රධාන වශයෙන් නම් තියෙන්නේ අපරා පරංගමනාය තමයි. නමුත් අදහන අනුගමනය කරන ප්‍රතිපත්ති පුරණ සියලුම දෙනා ඒක ඒ අනුව නෙමෙයි කටයුතු කරන්නේ. ඒ නිසා විවිධ අදහස් ඇතුව වැඩ කරන පිරිසක් ඉන්නවා. ඉතින් අපි මේ ලෝකෙට ඉපදිච්ච මේ 20 වෙනි 21 වෙනි සතවර්ෂයේ වෙනකොට මේ මූල අදහස සම්පූර්ණයෙන්ම ගිලීලා. ඒක පිළිබඳව ඒ ප්‍රසිද්ධ ස්වාමීන් වහන්සේලා රැස් වෙච්ච සභාවක එක ස්වාමීන් වහන්සේ නමක් කියනවා අනුරාධපුරේ බුද්ධ ශ්‍රාවක ධර්මපීඨය ආරම්භ කරන වෙලාවේ එවකට හිටපු අධ්‍යාපන ඇමති අයිඑම්ආර් ඊරියගොල්ල මහත්තයා මතක් කරාලු මේ බුද්ධ ශ්‍රාවක ධර්මපීඨයේ පිහිටුලා තියෙන්නේ මේකට එන අයට නිවන් දකින්න කියලා. සේරම hina වුණාලු. කිසි කෙනෙක්වත් එතෙන් දෙන්නේ නිවන් දකින්න නෙවෙයි. එන්නේ එක උගන්වන්න, එහෙම නැත්නම් ඩිප්ලෝමාවක් ගන්න, එහෙම නැත්නම් පාස් වෙන්න මිසක් නිවනක් ඇත්තේ නැහැ. ඒ වගේම මේ බෞද්ධ හා පාලි විද්‍යාලයේ පශ්චාත්තුපාද විශ්වවිද්‍යාලයට යන ශිෂ්‍යයන්ට ඒ කාර්ය මණ්ඩලය ඇත්තෝ කියනවානේ මේකට එන්න එපා නිවන් දකින්න. නිවන් දකින්න ඕන වෙන තැනකට යන්න, මේකට එන්න PhD එකක් ගන්න. මේකට එන්න MSc එකක් ගන්න. එච්චරයි. ඒ තරමටම අරගේ ප්‍රාණවත් කොටස අයින් කළා තියෙන්නේ. ඉතින් ඒක මගේ ජීවිතේට බලපෑවේ නෑ. ඒ මොකද හේතුව මම බුද්ධ ආගම විෂය 10 පන්තියෙන් නතර කරා. ඊට පස්සේ අපි විද්‍යාව විෂය ඉගෙන ගත්තා. ඉතින් নানা ආකාර දේවල් කරනවානේ. එතකොට අදාළ වුණේ නැහැ. ඊට පස්සේ විද්‍යාව හැර කලා විෂයන් උගන්වන අය මම දැක්කේ විශ්වවිද්‍යාලේ ගියාට පස්සේ පිස්සුම ලෝකයක්. ඒ දෙපාර්තමේන්තුවේ පාලි සහ බෞද්ධකේ දෙපාර්තමේන්තුවේ ඉන්න හරියක් පිස්සෝ එතන ඉන්න ස්වාමීන් වහන්සේලා අමතර ಜಾති සත්තු జాතිය. ඉතින් ඒගොල්ලන්ගේ කට්ටියක් මට හම්බුණා. අපි ඒ කාලේ භාවනා කරන්න ගියා දෙවෙනි අවුරුද්දේ වගේ ඉඳලා වේලුවන ධම්ම ගෲප් කියලා අර විශ්වවිද්‍යාලයේ උපාධ්‍ය ආචාර්යවරුත් ආවා. සමහර සංඝයා වහන්සේලාත් ආවා. විද්‍යාපීඨ වලින්, ඉංජිනේරු පීඨ වලින් වැඩිහිටියොත් ආවා. ඒගොල්ලෝ භාවනා කරන කෙලිම නිවන් දකින්න විතරමයි, වෙන මොකක්වත්ම නැහැ. ඒකෙන් තමයි මට ගොඩක් එළිය ලැබුණේ. නිතරම මම යන්න පටන් ගත්තා. ඒක සඳුදායන් ගහරුවා, ඉරිදායන් ගහරුවාදයි. ඊට පස්සේ මට තේරෙනවා මේගොල්ලෝ මේ සම්පූර්ණ අන්ධකාර ලෝකේ මේ නිවන කියන එක කළ හැක්කක් කළ යුත්තක් කියලා පෙන්වනවා. ඒක මේ පාසල් විෂයක් වශයෙන් හෝ මගේ විෂය පත්‍රයට අදාළ දෙයක් නෙවෙයි.
ඉතින් එතකොට තමයි තේරුනේ මොකද ලංකාවට වෙලා තියෙන්නේ කියලා. මොකද අධ්‍යාපනයට වෙලා තියෙන්නේ කියලා. ඒත් එක දවසක චෙකස්ලෝකෙන් හාමුදුර කෙනෙක් ඇවිල්ලා ඥානජීවකෝ කියලා හරිම tempat තලතුණා ස්වාමීන් වහන්සේ නමක් විශේෂ දේශනයක් පැවැත්තුවා. දේශනයක් පවත්වලා ඉංග්‍රීසි භාෂාවෙන් කෙරුවේ මගේ එච්චරම දැනුමක් මට තිබුණේ නැහැ. ඉවර වෙනකොට කිව්වා මෙන්න මේ විදියට වැඩ කෙරුවොත් බුදුරජාන් වහන්සේ සඳහන් කළා තියෙන විදියට ප්‍රථම ධානයට යන්න පුළුවන් කියලා පාර පෙන්වුවා. ඊට පස්සේ ඒකට ගියාට පස්සේ දෙවෙනි ධානය කියන්නේ මේකයි. ඒක ටිකක් ලේසි පළවෙනි එකට යනවට වැඩිය. හැබැයි ගොඩක් ප්‍රතිඵලදායකයි. ඊට පස්සේ තුන්වෙනි ධානය මෙහෙමයි හතරවෙනි ධානය මෙහෙමයි කියලා දැන් ඒ පැයක දේශනේ හැමාර වුණාට පස්සේ මට ලොකු සතුටක් ඇති වුණා. මෙහෙම අඩු ගන්න කියන්න කෙනෙක් ඉන්නවා. පන්සලක බුද්ධඝම පන්තියේ කවදාකවත් කියවෙන්නේ නැහැ. ඉතින් මම ගියේ ඒ වකට පෙරදින විශ්වවිද්‍යාලයේ ප්‍රසිද්ධම මහාචාර්යවරයෙක්ගේ නෝන මහත්තයත් එක්ක මට අම්මා කෙනෙක් වගේ. ඉතින් මං කිව්වා මේක දැන් බස් එකට යන ගමන් මං කිව්වා මේක දැන් කළ හැක්කක් නේ කියලා. අපි හිතුවේ බුද්ධඝම පොතට හඳු කුරපත්තු කරලා කබඩ් එකේ දාලා ලොක් කරලා වඳින එකනේ ධර්ම රත්නයට වඳිනවයි කියලා. මගේ මූණ දිහා බලලා කිව්වා පිස්සු කෙලින්නද හදන්නේ කරන්න නම් එපයි කිව්වා. කෙරුවොත් ඒකාන්තයෙන් පිස්සු වැදෙනවයි කිව්වා. මටත් ඔයා වගේම ළමෙක් ඉන්නවා මේව අහලා කවදාවත් කරන්න එපයි කිව්වා. දැන් මට අංජ බජල් මේ කවදාකවත් අහලා නැතුව ධර්මයක් පැහැවිලා තියෙන මේ කරලා බලන්න. ඉතින් මම නිකමට මගේ අම්මා වගේ කෙනෙක් ඉන්න කෙනෙක් කිව්වා කවදාකවත් කරන්න එපා. කෙරුවොත් පිස්සු වැදෙනවා කියලා. පස්සේ ඒකට මට උදව් වෙච්ච ධම්මික හාමුදුරන්ට ගිහිල්ලා මං කිව්වා ස්වාමීන් වහන්සේට මේ ප්‍රශ්නේ මම ඉදිරිපත් කරන උත්තරයක් ලැබෙයි දන්නේ ඔබ වහන්සේගම අසවලා මම සම්පූර්ණ කර බලන්න තියෙන ආසාව නැති කරා. නමුත් මේ හාමුදුරුව මට ඇති කරේ විශාල කර බැලීමේ හැකියාවක් කියලා. ඊට පස්සේ කොහොම බෝන්න හාමුදුරුවෝ කියන්නේ ආපන් නැත්නම් ඔය අම්මන්ඩි කියන්නේ ආපන් උඹට කැමති දේ කුඹ කරපන්. ඔච්චරයි මේකේ ලැත්තනම කපනවා. විනාශ කරනවා. ඒ තරහට නෙවෙයි. ඒ දෙන්න එක්කෙනෙක්වත් මෛත් එක තරහක් නැහැ. මොකද දුරස්ත සම්බන්ධයක් තියෙන කෙනෙක්. ඉති වගේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ අපරාපරං ගමනාය කියලා කවදාකවත් කන්නට ඇහෙන්න නැහැනේ ඔක. ඒතර වීම සඳහා කරන යුත්ත කළ මේ බුදු කෙනෙක් නෙමෙයි කියන්නේ. ඊට පස්සේ මේ සංගීතීකාරක ස්වාමීන් වහන්සේලා මේක සංයුත්තනිකායට දාලා ඊට පස්සේ අපි ළඟට එනවා භාවිත සූත්‍රය කියලා. ඉතින් කියනකොට අපි දන්න බුද්ධ ආගමයි එහෙම නැත්නම් මේ කියන දේවල් අතර පුදුම වෙනසක් තියෙනවා. ඉතින් මේ අතරමැදම දේශනාවේදී මට මතකයි බෝගට ප්‍රේමරත්න මහත්තයා පිටරටකින් ආපු විශ්වවිද්‍යාලය මහාචාර්යයි ඇත්ත එක අනුගත වෙන කණ්ඩායම මේ කණ්ඩායමගේ ලංකාවට ඇවිල්ලා තැන් වලට ගිහිල්ලා ඒ ස්ථාන බලලා ඉතාලි ජාතික මං හිතන්නේ දේශන දෙනවා ප්‍රසිද්ධ කරයි. බෝගට ප්‍රේමරත්න මහත්තයා කතා කරලා කිව්වා ඔයගොල්ලෝ ඔය ඇවිදිනකොට දකින්න හම්බෙන බුද්ධ ආගම නෙවෙයි. බුද්ධ ආගම කියන්නේ ඒකට කියන්නේ ජනප්‍රිය බුද්ධ ආගම. ඒකේ නිවනක් ඇත්තේම නැහැ. හැබැයි ඊට වැඩි ගැඹුරක් තියෙනවා. ඒක කරන සුළු පිරිසක් ඉන්නවා. ඒගොල්ලෝ කියලාත් නෙමෙයි කරන්නේ. ඊට පස්සේ මම ධම්මික හාමුදුරන් කිව්වා දැන් මේ ඊට පස්සේ කිව්වා දැන් අපිට කියලා තියෙනවානේ. ඔය පේන්න තියෙන නුවර පෙරහැරට ගිහලා අලි බැලුවට උන් නෙමෙයි අලි කියන්නේ. අලි බලන්න යන්න ඕනේ ලාහුගල. මේ අලි මේ බිහිලා කරපෙවුනේ. පෙරහැරට යන්නේ උන් විතරයි. අලිය බලන්න නම් ලාහුගල යන සත්වෝද්‍යාන කියන්න බලන්න බෑ. ඒකේ ඉන්නේ කූඩු කරපෙවු. නියම සත්තු බලන්න කැලේ යන්න ඕනේ. ඉතින් ඒ වගේ කවදද අපිට බුදු කෙනෙක් neතට ගැටෙන්නේ ධර්මයක් කනට ඇහෙන්නේ අපිට සංඝයා වෙන්න පුළුවන් වෙන්නේ සීලයක් රැකෙන්න පුළුවන් වෙන්නේ කියලා අපි අනුගහිත පහ ගැන කතා කරගත්තා. ඉතින් හදාගත්ත පදනමේ මේ ගොඩවීම සඳහා සරුවචනාංශයේ මේ දේශනා කරපු මේ සතිපට්ඨාන නැත්නම් මේ සතිය ස්ථාපිත කිරීම සතිය තහවුරු කර ගැනීම කටයුත්ත ඒකට වෙනවා කියන එක ඕන කෙනෙක් කිව්වහම හිතෙන්නේ ඒ රහත් මාර්ගයෙන් උඩ වෙන්න නිසා ඒකට තව කල් තියෙනවා. ඒකෝයි මතු බුදු වෙන මෛත්‍රී බුදු හමුරලව කරගන්න බැරුව අය. එහි භික්ෂු භාවයෙන් පැවිදි කරගත්තාම ඉවරනේ රහත් වෙනවනේ. ඒක නිසා ඔය දැන් ඉන්න ටිකක් ඔය තියෙන දෙයක් මොනවා ටිකක් කාලා කොසට දෙල්ලට තබන කාලා අපි ඔන්න ඉමු. ඒව කරන්න ඕනේ නැහැ කියලා ඒක තල්ලු කරනවා නිවනෙන් එහා පැත්තට
තල්ලු කරලා නිදහසට කාරණාවක් හොයා ගන්නවා පමාවට වැටෙන. මෙච්චර අප්‍රමාදයේ පිළිබඳ ධර්ම දේශනා කරපු මේ ශ්‍රී මුකෙන් දේශනා කරපු ධර්මයේ තිබියදී ඒක පැත්තක දාලා ප්‍රමාදයේ පිණිස කරුණු හොයන මේ අම්මනම જાතිය තමයි සිංහලයි කියන්නේ. අපි සන්තෝෂ වෙන්න ඕනේ ඇති සිංහලෙක් කීම ගැන. ඒ තරම් අමන જાතියකට අයිති වීම ගැන. ඉතින් ඒ කතාව පැත්තක තියලා අපි යන්නයි හදන්නේ. රහත් වෙන්න ඉස්සරලා එක පැයක් භාවනා කරුවොත් කොහොමද අපි මේ පාරේ යනවද කියලා දැනගන්නේ. එක විනාඩියක් භාවනා කරුවොත් කොහොමද අපි මේ පාරේ ගියාද කියලා දැනගන්නේ. එක චිත්තක්ෂණයක් භාවනා කරුවොත් මේ අපරංගමනාය පාරාපරංගමනාය සිද්ධ වෙනවද නැද්ද කියලා ප්‍රත්‍යක්ෂණය කරන්නේ කොහොමද කියන එක තමයි ඇමරිකාවේ තියෙන ප්‍රයත්නය. මේක කෙරුවොත් නිවන් දකින්න. ඒක පිළිබඳව ඒගොල්ලෝ ඔව් කියන්නෙත් නෑ කියන්නෙත් නෑ. ඒක අදාළ නෑ. ඒගොල්ලෝ කියන්නේ යම් කිසි කෙනෙකුට මම මේ පාරේ යනවයි කියලා වැටහෙන්න නැත්නම් මට මේක වැඩ කරනවයි කියලා වැටහෙන්න මට ප්‍රත්‍යක්ෂණය වෙන්න කියලා ඒකට කියන්නේ. මගේ ජීවිතයෙන් අත්දැක බලන්න මට මොකද්ද තියෙන ක්‍රමය. ඉතින් ඒගොල්ලෝ ඉස්ලාම කරව පරිශ්‍රණයේදී ප්‍රශ්න අහනකොට දලයි ලාමතුමාගෙන් හාවර්ඩ් යුනිවර්සිටි එකේ අධ්‍යාපන මණ්ඩලයේ හිටපු මහාචාර්යවරයෙක් දලයි ලාමතුමා hina වෙලා කිව්වලු පැය 10000 පන්ලා භාවනා කරනකොට පැහැදිලි වෙනසක් වෙනවා කියන්නේ. ඉතින් අර මිනිස්සයාගේ ඇමරිකන් කාර්යෙන්න කියන්න පුළුවන්ද පැය 10000 පන්ලා භාවනා කරනකොට භාවනා හරිනකොට කවුද අහන්නේ? ඇමරිකන් කාර්යයකට පැය 10000ක් කියන්නේ හිතා ගන්නවත් බෑ. ඒ තරම්ම ශීඝ්‍ර ජීවිතයක් ගත. ඊට පස්සේ කාලය අතහැරලා තියෙනවා. ඊට පස්සේ ආ උත්සාහ කරලා තියෙනවා කෙනෙකුට Taman එගොඩට දැන් යන්න පටන් ගත්තා. දැන් යනවා සිද්ධ වෙනවා කියලා Tamanට වැටහෙන්න කොච්චර භාවනා කරන්න ඕනද කියලා. ඒගොල්ලෝ භාවනා කරනවා කියලා මේ දෙකක් බැලුවේ නෑ සතිය විතරයි බැලුවේ. මම පොඩ්ඩක් කියනනම් ඊට ඉස්සෙල්ලා තිබුණා බටහිරට භාවනා ගියාම transcendental meditation කියලා එකක්. ඒක කෙරුවේ මහරිෂි මහා යෝගී කියලා එක්කෙනෙක්. ඒක දුන්නේ කුඩු ගහලා විමුක්තිය හොයන රැල්ලක් තිබුණා. ඒ කුඩු ගහන රැල්ලත් එක හිපි යුගයක් තිබ්බා. අපි පුංචි කාලේ. උද උගත්තු රට රාජ්‍ය වලින් මෙහෙවිලා ওই නිකාම සුදු සූට් එකක් ඇඳගෙන බස් වලට වෙලා බුදියාගෙන ඉන්නවා. පිටි බැඳගෙන යන මල්ල විතරයි හොයන්න බෑ කවුද කියලා හිපියෝ. ඊට පස්සේ ඒගොල්ලෝ කුඩු ගහලා ಭಾರತයේ විමුක්තිය හොයනවා. ඉතින් පස්සේ උඟ දෙනෙක් පිස්සු ඇදුනා. මානසික ලීඩාව දැන්වත් ඒ කුඩු ගහන කට්ටියට ඒක තියෙනවා. ඒක නිසා මහර්ෂි මහා යෝගී ඔය transcendental meditation කියලා ජප මන්ත්‍රයක් දුන්නා. ඊළඟව මේ මන්ත්‍රේ විනාඩි 15ක් භාවනා කරනකොට පොතක් කියවොත් පොත මතක හිටිනවා. චිත්‍රයක් අඳින්න පුළුවන්, ගානක් හදන්න පුළුවන් කියලා බුදුම විදියට අල්ලලා ගියා. ඒක බුදුම මුදල් උපයන ව්‍යාපාරයක් වුණා. කෝටිපතියෙක් වඩපත් වුණා. ඉතින් ඒකට ප්‍රොෆෙසර් රොබින්සන් කියලා මම හිතන්නේ ප්‍රොෆෙසර් කෙනෙක් මේක හොයලා බැලුවා. බලපුවාම මේ භාවනා කරන අයට ජීවිතේ සැකස්මක් ඇති වෙනවා. කරගෙන යන්න පුළුවන්. ටික කාලයක් මේක කරගෙන යනකොට මෙයාට තේරෙට පටන් ගත්ත එහෙම ජප මන්ත්‍ර නැති නිකන් සතියක් කියලා එකක් තියෙනවා. ඒක කාගෙන්වත් ගන්න ඕන කමක් නැහැ, සල්ලි දෙන්න ඕන කමක් නැහැ. ඒකෙත් ඒ වගේම ಗುಣ තියෙනවා කියලා. ඒ නිසා දැන් කවුරු හරි රිසර්ච් එකක් කරපු පේපර් එකක් කියවලා බැලුවොත් ඇමරිකාවේ, එංගලන්තේ, එහෙම නැත්නම් ජර්මනි ඒගොල්ලන්ට හම්බ වෙන්නේ මේ TM meditation කරපු ඇත්ති තමයි. transcendental meditation කරපු අය පරිශන කරලා ප්‍රතිඵල තියෙනවා. කිසිම වෙලාවක විපස්සනා භාවනා කරපු වගේ ප්‍රතිඵල මේ දැන් අවුරුද්දයි දෙකයි එළියට එන්න පටන් අරගන්න. ඉතින් අර ප්‍රොෆෙසර් කෙරුවේ එයා විද්‍යානුකූලව පෙන්නන ওই ජප මන්ත්‍ර ඕනේ මොකක්වත්ම නැති ඇති දේ ඇති හැටියට බලන ක්‍රමය නැත්නම් ආස්වාද ප්‍රසවාසයේ වම දකුණ බලන ක්‍රමෙන් අරහා සමාන ප්‍රතිඵල තියෙනවා කිය. ඉතින් ඒකේ මේ මහාචාර්යවරයාටත් හරි අලුත් දෙයක් වුණා. කිසි කෙනෙකුට වඳින්න ඕනෙත් නැහැ, ආගම වෙනස් කරන්න ඕනෙත් නැහැ. කොහේ හිටියත් මේ සතිය මානව ධර්මයක් කරන්න පුළුවන් කියලා. ඊට පස්සේ අර මුළු සංවිධානයම මේ ප්‍රොෆෙසර්ත් එක්ක විරුද්ධ වුණා. ඒ මොකද මෙයා පෙන්ලා දුන්නා ඔය ඔකට මේ කාටවත් වඳින්න ජප මන්ත්‍රයක් එහෙම නැත්නම් වෙන මොකක්වත් ගුඪ දෙයක් නැහැ.
කරගෙන යන්න පුළුවන් කියලා. ඉතින් එනෝ තමයි සතිය ඇති උනේ. ඉතින් ඒකෙදි ඇමරිකාව ඉස්සල්ලාම හිතාගත්තේ මාස 3ක් එක දිගට භාවනා කරුවොත් වම් පැත්තේ ක්‍රියාකාරී මොලයක් තියෙන මේ පිස්සු ලෝකයක් තියෙනවනේ. ඒගොල්ලන්ගේ මොලේ ක්‍රියාකාරීත්වය දකුණු පැත්තට යනවා. මොලේ අර්ධගෝල දෙකක් තියෙනවා වම් අර්ධගෝලය සහ දකුණු අර්ධගෝලය කියලා පොඩ්ඩක් බලන්න අන් දෙක තියෙන්නේ ඒ දෙකේ තමයි. අන් දෙකේ එන්නේ ওই දෙකෙන් තමයි. ඉතින් අත කාලේ බැලුවොත් තියෙනවා අන් දෙක තියෙනවද නැද්ද කියලා බලන්න පුළුවන්. ඉතින් අපි මේ දවස පුරාම කරන සියලු වැඩ වලින් වම් මොලේ අධිකව ක්‍රියාත්මක කරනවා. කල්පනාව, චින්තනය, නව නිර්මාණ, ප්‍රගතිය, අධ්‍යාපනය සියල්ලම කරන්නේ ඒක. එතකොට ඒහා සමානව දකුණු මොලේ අක්‍රිය කරනවා. දකුණු මොලේ කොර කරනවා. අන්තභාග කරනවා. ඒකේ තියෙන సౌందර්යය පද්ධතිය වශයෙන් බලන එක මානව දයාව සදාචාරය වශයෙන්ම විනාශ කරනවා. ඉතින් අර අධ්‍යාපනයේ දෙන අධ්‍යාපනඥයෝ ලෝක අධ්‍යාපන විද්‍යාඥයෝ හොඳටම දන්නවා ඒගොල්ලන්ගේ උගන්වීම ගියොත් සදාචාරය විනාශ කරනවා කියලා. ඒක දැඩි ලෙස ආසියාවට සහ අප්‍රිකාවට බලපෑවා. ආසියාවේ අප්‍රිකාවේ තිබුණ සදාචාරය පිළිගන්න ගෝත්‍රිකයන්ගේ ගෝත්‍රික ධර්ම පිළිගන්න දෙමාපියෝ පිළිගන්න වැඩිහිටියන්ට ගරු කරන ඉහෙනකට පැහිච්ච මිනිස්සුන්ට ගරු කරන ධර්මයක්. ඉතින් ඒගොල්ලන්ට පුළුවන් වුණා ඒගොල්ලන්ගේ අධ්‍යාපන ක්‍රමයේ තුලින් ඒ ඔක්කොමලා ඒ කිසිම දෙයක් ගරු කරන්නේ නැතුව අධ්‍යාපනය ලැබුණොත් උපාධියක් ලැබුණා උපාධියක් ලැබුණොත් රස්සාව හම්බ වෙනවා ඔය ගරු කරන්න ඕනේ නැහැ කියන එක. ඒක ලංකාවටත් ඒ සාපය බලපෑවා. ලංකාවේ තියෙන එහෙම සාපයක් අද. ඉතින් මේ විද්‍යාඥයන්ට තේරුණා මේ වම්මලේ වැඩ කරන කට්ටියගේ ලෝකයේ රත් කරන වැඩ, දූෂණය කරන වැඩ, Taman දූෂණය වෙන වැඩ, නරක වැඩ ගොඩක් කෙරිලා තමන්න කරුණාමයිත්‍ය නැති වෙනවා කිය. පැය 10000 පාරන්න බැරි නම් අඩු ගානේ මාස 3ක් කරනකොට ඒගොල්ලෝගේ හිත අර පද්ධතිය දකින්න, సౌందර්යය දකින්න, සදාචාරය දකින්න, මානව දයාව තියෙන ගහකොළන් වලට ප්‍රේම කරන ගතියට මාරු වෙනවා කියන එක 80 ගණන් වල විතර වගේ රිසර්ච් පේපර් වලින් එළියට ආවා. ආවට පස්සේ ඒගොල්ලෝ දැක්කා මේ මොලේ මිනිස්යාට විශේෂ කොටසක් තියෙනවා. මොලේ ඉස්සරහා අර්ධගෝලයේ ඉස්සරහට තියෙන කොටස ඒකේ තමයි විශේෂ තීන්දුව කිරීමේ හැකියාව, ඉවසීමේ ශක්තිය, ආතතිය කලබනාකරණය කිරීම ඔක්කොම කරන්න කියලා. ඒ නිසා ඒක විද්‍යාඥයෙක් ඒක ප්‍රථම තාවට විශේෂණය කරලා පරිශන කරන්න පටන් ගත්තා. එයාට කියලා තියෙනවා සියලු දෙනා කරන්න යන්න එපා. ඕක කවදාකවත් පශ්චාත්තුපාදයට හරියන්නේ නැහැ. ඕවා නිකන් බහුමත කරන්න එපයි කියලා මෙයා කරා. දැන් අවුරුදු 40ක් පරිශනාත් කරලා භාවනාත් කරලා එයා හොයාගත්තා. දවස් 10 භාවනා 3ක් කරලා Tamanට දැනගන්න පුළුවන් මම මේ කරන භාවනාවේ මට ප්‍රයෝජන තියෙනවද කියලා. ඒත් ඒගොල්ලෝ දැනගත්තා දවස් 10 භාවනා 3ක් ඇමරිකාවේ ක්‍රමයේ හැටියට හොයන්න අමාරුයි. මේ අපි දෙනවා දවස් 10 භාවනා අවුරුද්දට 2-3ක් අපි කරනවා 7-8 10 5 3 ගොඩක් කරනවා. ඉතින් ඒ දවස් 10 භාවනාවක් මේ 100%ක්ම නොමිලේ දෙන්නේ. ඒ රටවල එහෙම කරන්න බෑ. එන ගාණක් යනවා. ඊට පස්සේ ඒකේ ප්‍රතිඵල මහත්ඵලයි මහානිසංසයි. මනින්න පුළුවන්. ඊට පස්සේ මේගොල්ලෝ අඩු කරගෙන ගියා. එක දවස් 10 භාවනාවක් කරුවොත් ලැබෙන ප්‍රතිඵල. ඒක මැනීම සඳහා ඒගොල්ලෝ ක්‍රම 3ක් පාවිච්චි කරා. එකක් තමයි මොලේ ඇතුළත සිදුවෙන ව්‍යුහාත්මක විනාශකම්. ඔය අර්ධගෝල වල ක්‍රියාකාරකම්, පූර්ව අර්ධගෝලයේ වෙනස්කම්, මස්තිෂ්කවල එහෙම නැත්නම් ඇමිග්දලාවේ එනත හිපෝකැම්පස් කියලා, ෆ්‍රී ෆ්‍රන්ටල් කෝටෙක්ස් කියලා ඒ වගේ වෙනස්කම් මනින්න පුළුවන්. දැන් උපකරණ හදලා තියෙනවා. ඒ උපකරණ සමහරක් අපි ළඟත් තියෙනවා. ඉතාමත්ම අඩුම සංවිධිතාවකින් තියෙන උපකරණ අපි ළඟ තියෙනවා. ඊයේ පෙරදා අපි ඒක වීඩියෝ ගත කරා. මම හිතන්නේ බෞද්ධ channel එකේ පෙන්නයි කොහොමද ඒක මනින්නේ කියලා. ඒක විනාඩි 20ක් මේ මැෂින් එක දාගෙන හිටපුවාම කීයද හැකි සෑහෙන දුරක් මුලින් නිකුත් වෙන තරංග වල වෙනස්කම්. ඉතින් මේ වගේම තව එකක් ඒගොල්ලෝ දැනගත්තා. අද මට ඒක අහන්න හම්බුනේ ඒ සක්මන් කරනකොට එක්කෙනෙක් කියනවලු මට මුළු කයේම තියෙන හැම සෛලයක්ම ක්‍රියාවත් වෙන හැටි තේරෙනවා කිය. පතුල විතරක් නෙවෙයි
මුළු කයෙම අංශුවක් පාස මට වැටෙන්න පටන් ගත්තයි කියලා. ඉතින් ඒක හොයාගත්ත ඇත්තටම ඕස්ට්‍රේලියාවේ හිටපු විද්‍යාඥවරියක් මේ භාවනා කරනකොට හැම තෛලයකම තියෙන න්‍යෂ්ටියකම තියෙන වර්ණ දේහ දෙපැත්තේ තියෙනවා ඔය වර්ණ කියන්නේ කඹයක් වගේ කෑල්ලක් ලොක් කරලා බලනකොට පැත්තේ තියෙනවා හෙල්මට් එකක් වගේ එකක් දාලා ඒකේ අන්තිම නිකන් තොප්පිය. ඉතින් ඒ තොප්පිය ලොකු වෙන ප්‍රමාණයට වයසට යනවා. භාවනා කරනකොට ඒ තොප්පියේ ලොකු වීම අඩු වෙනවා. මෙයා තරුණ භාවයේ රැකෙනවා. ඉතින් ඒ සඳහා ඒ නිකුත් වෙන හෝමෝන ප්‍රමාණය සක්‍රීය මනස හැම වෙලාවෙම වයසට යන ජරා දිරාවටපත් වෙන හෝමෝන හැදෙනවා නැත්නම් අර තාරුණ්‍ය රැගෙන හෝමෝන විනාශ වෙනවා. අපි භාවනාවේදී අරමුණකට හිත දාලා සතිමත් වෙලා මම මෙතන ඉන්නවා කියලා දන්න හැම වෙලාවෙදීම අර වයසට යෑම සිදු වෙන්නේ නැහැ. ඉතින් ඒක ආවට පස්සේ හුඟ දෙනෙක් මේක නිකන් තාරුණ්‍ය රැක ගන්න, ලෙඩ රෝග සුව කරන්න, එහෙම නැත්නම් කියනවා නම් ප්‍රතිශක්තිය වඩා ගන්න එකම ක්‍රමයේ කියලා තේරෙන්න පටන් ගත්තා. ඒ කියන්නේ ස්නායු පද්ධතිය හෝ මොලේ විතරක් නෙවෙයි හැම සෛලයකටම තියෙනවා මොලයක්. හැම සෛලයකටම තියෙනවා න්‍යෂ්ටියක්. ඒ න්‍යෂ්ටිය ඇතුලේ භාවනා කරන හැම චිත්තක්ෂණයකම බොහොම හිතසුවකාරී එන්සයිමයක් හැදෙනවා. ඊට පස්සේ දැක්කා අන්තරාසර්ගී පද්ධතියේ එනතන් එන්සයිම පද්ධතියේ පැහැදිලි වෙනස්කම් සිද්ධ වෙනවා. මොලේ එක පැත්තක සෛලයක් පාසා වර්ණ දේවල එක පැත්තක අනිත් එක ඒ අන්තරාසර්ගී පද්ධතිය. දැන් ඒවා මනින්න පුළුවන්. වෙන විදිහකට කියනවා නම් දැන් කමඨාන් සුද්ධ කරන්න හාමුදුර කෙනෙක් හම්බෙන්න ඕනේ නැහැ. ඉස්සර තිබුණේ එකම ක්‍රමයයි මේ මැෂින් එකක් දාලා කියන්න පුළුවන් මොලේ කොහොමද වැඩ කරන්නේ කියලා. ඉතින් ඒක කියනකොට මේ මහාචාර්යතුමා කියනවා දැන් පන්ති කාමරයක මහාචාර්යවරයෙක් දේශනයක් පවත්වනකොට එයා ඔක්කොටම මැෂින් එක දාගන්න දෙනවා. එතකොට මහාචාර්යවරයාට පේනවා කවුද නිදාගෙන ඉන්නේ, කවුද අවධානය පිටියොම් කරලා ඉන්නේ, කවුද හරියටම අවධානය විශ්ිර දීලා තියෙන්නේ කියලා. ඉතින් මේ ශිෂ්‍යයාට ඕනේ නම් ගුරුවරයාට මතක් කරන්න පුළුවන් සංඥාවක් නිකුත් කරන්න පුළුවන් නිින්ද යාගෙන එනකොට. වාගේ අවධානයේ ඇහිම කරේ නැහැ. නැත්නම් වාගේ අවධානය වික්ෂිප්තයි. එතන තමයි නිදි. මේ විදිහට මේ දැක ගන්න පාලනය කරන්න පුළුවන්. ඉතින් ඒකේ අවුරුදු 10කට 15කට වැඩි භාවනා කරපු සංඝයා වහන්සේලා 20 දෙනෙක් දාලා නිස්සරණ වනේදී ලෝකේ පළවෙනි වතාවට මේ පරිශ්‍රණය කරා ඊට වෙඩි ටිකක් හොඳ යන්ත්‍රයක් දාලා. EEG කියන යන්ත්‍රය දාලා හරියට අර එන්සෙෆලොග්‍රයිටිස් වලට කියලා කියන්නේ මීමැස්මට හැදෙන අයට දානවා ඉලෙක්ට්‍රෝන්ස් 16ක් තියෙන මැෂින් එකක්. දැම්මට පස්සේ දැනගන්න පුළුවන් මොලේ ක්‍රියාකාරීත්වය ඇයි යාට එපිලෙප්සි වෙන්නේ නැත්නම් මැස්මරේ හැදෙන්නේ කියලා. වලිප්පෝ කියලා තියෙන පොඩි ඒ මැෂින් එක දාලා භාවනා කරනකොට විනාඩි 40ක් ඉන්න ඕනේ. විනාඩි 40න් කියන්න පුළුවන් මොන જાති තරංග පිට වෙනවද මොන જાති තරංග අඩු වෙනවද වැඩි වෙනවද කියලා. ඉතින් ඒ අනුව බැලුවොත් Tamanට තමන් හිතානුකම්පාව තියෙනවා නම් එහෙම නැත්නම් එගොඩ වෙන්න ඕනේ නම් මේ වැඩි යුතු මේ සතියේ තමයි සතිපට්ඨානයි කියන පළවෙනි කොටසේ තියෙන කායේ කායානුපස්සී විහෙරති කියලා ඒක අපෙන් නැති කරන්න මොන්න තරම් තාක්ෂණයක් තියෙනවද කියලා බලන්න. සතිමත් වෙන්න හදන කෙනාට පේනවා අපි පිරිසක් යාළු ඇසුරු කරන්න කියොත් සභාතාලාවට කියොත් ගණයා කෙරේ කුලයා කෙරේ බැඳුණු ශිල්පයක් කරන්න කියොත් හැම වෙලාවෙම ඒක අපේ අහිංසකකම සතියෙන් බැහැර කරනවා. මේක ඇත්තටම නවීන විද්‍යාවට බැලලා හෝ සදාචාරයට බැලලා හෝ අද තියෙන මේ නාගරිකකරණ බැලලා බෑ මේ මායාවේ සෙල්ලම තමයි තියෙන්නේ. ඉතින් මායාවේ වැඩිම පිරිස එකතු කරලා පිස්සු කෙලවනවා. අපි හරි ආසයි රැළට ගිහිල්ලා රැල්ලේ වැටිලා ඉන්න. අපි කියන්නේ එන්න අපිත් එක්ක රැල්ලට එන්න අපේ රැල්ලට. කැත නැතුව ඇඩ්වර්ටයිස් කරනවා. කැත නැතුව ඇඩ්වර්ටයිස් කරනෝනේ එන්න අපේ රැල්ලට යන්න. ඉතින් කොල්ලෝ කෙල්ලෝ රැල්ලට යනවා. බල්ලෝ රැළේ යනවායි කියලා කියන්නේ කතාව දන්නවනේ.
ඒක තමයි. ඉතින් මේක කවුරුත් ඒජන්ත කෙනෙක් ඕනේ මල්ටි බිලියන් මල්ටිනේෂනල් කම්පැනි එක හොඳටම දාන්න. ඒගොල්ලෝ මේ තරුණියෝ මේවට වසන් කරව ගන්න මේ කරන වැඩේ මන් දන්නේ මිසු බරපතලකම දැනගෙන කරනවාද කියලා. ඉතින් මෙච්චර භයානක එහෙම නැත්නම් මෙච්චර ව්‍යාප්ත වෙච්ච මේදී තියෙද්දි මං වගේ ඉලන්දාරියෙක් 1978 මේ වචනේ ඇහුනේ මට එදා ඉඳලා අවුරුදු 40ක් දැන්. දැන් 42 3ක් වෙලා මෙච්චරමයි ගැලවුම් මාර්ගය කියලා මට තේරුණා. ඒ කරන්න තියෙන පිස්සු ඔක්කොම කරා. මට කියන්න බෑ අරවල දීවන් කරලා නැහැ කියලා. නමුත් ඒ ඔක්කොටම වැඩි සතිය බලවත්. ඉතින් ඒක ඔය ඥානපෝනික ස්වාමීන් වහන්සේ සතියේ බලමහිමී කියන පොතේ සඳහන් කරලා තියෙනවා. අපි කරන ඕනම පාපයක් කරපු ලද පාපයක් සතියෙම කන්න පුළුවන්. ඒක හරි අමාරුයි ශ්‍රද්ධාවෙන් තොරව ප්‍රත්‍යක්ෂණය කරන්නේ කොහොමද කියන්නේ. ඒක නිසා මම කිව්වා නැත්නම් මම ලිව්වා උපන්දා සිට කරපු පව් නැත වරක් වැන්දොත් කැලණියේ කියලා අපි සිංහල කවිය කිව්වා මං ලිව්වා උපන්දා සිට කරපු පව් නැත සතිය පිහිටපු මේ ක්ෂණේ කියලා. ඉතින් මම මේ කියන්න හදන්නේ මේ පැයේ ධර්මදේශනාවේ අපි කොහොමද අපි කරලද සියලු පව් අපෙන් අවෝසි කරන්න පුළුවන් ඉවර කරන්න පුළුවන් ඒකේ වැඩපිළිවෙල මෙහෙමයි කියලා අපි කොහොමද මේ කායානුපස්සනාවෙන් අල්ලන්නේ. එහෙම නැත්නම් මේ ආනාපාන සතිය නැත්නම් සක්මණේ කොහොමද අපි අල්ලන්නේ කියලා. ඉතින් මම මේ කතාව ඉස්සලම දවසේ කිව්වනම් කාටවත් කරන්න බෑ. මොකද අත්දැකීම් ටිකක් තැනේ. දැන් හිතනවා කාටත් වගේ ටික අත්දැකීම් තියෙනවා. කමටහන් සුද්ධ කරනකොට තේරෙනවා. සමහර අය මේක රංකිරිකට ගාගෙන තියෙනවා. අත උහුරු කරගෙන තියෙනවා. පය උහුරු කරගෙන තියෙනවා. ඉතින් අපි හිතමු කාට හරි පුළුවන් උනායි කියලා මේ සතිය කියන්නේ මොකද්ද? නැත්තම් සාමාන්‍යයෙන් අපි හිතමු මේ ගුරුවරු වශයෙන් ඔය ඇත්තෝ ගිහිල්ලා කාට හරි උගන්වන්න හදන වෙලාවක් තියෙනවායි කියලා. මෙන්න මේම එකක් තියෙනවා සතියක් කියලා එකක් තියෙනවා. ඒක මේ දවස් 7 නෙවෙයි වෙන જાති සතියක්. මෙන්න මෙහෙමයි කරන්න කියලා අපි උගන්වුවයි කියලා. ඊට පස්සේ අපි කෙනෙක්ගෙන් අහන්න පුළුවන් ඔබතුමා සතියෙන් ඇවිදින කොටයි නිකන් ඇවිදින කොට අතර වෙනස මොකක්ද? සතියෙන් වාඩි වෙලා ඉන්න කොටයි නිකම්ම නිකන් මේ කයිවාර කෙල උරුට්ටු හරි බීඩියක් හරි බිබී බෝක්කුවක් කටක් උඩ ඉඳගෙන ඉන්න කොටයි වෙනස මොකක්ද? ඉතින් මේක එයා උත්සාහ කරලා තියෙන්න eBay. මම සතියෙන් ඇවිදිනකොට මෙහෙමයි නිකන් ඇවිදිනකොට බල්ලෙක් හිවලෙක් ඇවිදින්න වගේ. සතියෙන් ඇවිදිනකොට මේ වෙනස තියෙනවා. ඉඳගෙන ඉන්නකොට අසතියෙන් ඉන්නකොට මෙහෙමයි සතියෙන් ඉන්නකොට මෙහෙමයි. මේකට සම්මත උත්තරයක් නැහැ. මේ කරපු කෙනාගේ භාෂය ඕන කෙනෙකුට තේරෙනවා. මේක උත්සාහ කරපු කෙනාගේ භාෂය තේරෙනවා. ඊට පස්සේ අයින් ඇහුවොත් එහෙම මේ ඉඳගෙන ඉන්නකොට සතියෙන් ඒකයි ඇවිදිනකොට සතියෙන් ඇවිදිනකොට ඉඳගෙන ඉන්න වෙනස මොකද්ද කියලා. ඒක කරන්න පැය ගණන් භාවනා කරන්න ඕනේ නැහැ. බණකට කියලා දෙන්න පුළුවන් ටිකක් ඕන කෙනෙකුගෙන් අහන්න පුළුවන් තමයි සතියෙන් ඇවිදිනකොටයි ඉඳගෙන ඉන්නකොටයි වෙනස. ඉතින් මේ ටික කරලා කවුරු හරි කමටන් වාර්තාවක් ලියලා එහෙම නැත්නම් කතා කරලා පුරුදු වෙලා ඉන්නවනම් ඒ කෙනාට පුළුවන් පුංචි වැඩිදුර අභ්‍යාසයක් දෙන්න. දැන් ඔය දන්නවනේ ඉඳගෙන ඉන්නකොට මේ තැන් පොළවේ හැප්පෙනවා. ඇවිදිනකොට මේ තැන් පොළවේ හැප්පෙනවා. මේ දෙක එතන ප්‍රත්‍යක්ෂණය කරන්න පුළුවන්. ඒක මේ පොත්වල බලලා ගන්න එකක් නෙවෙයි. වයසේ බලපෑමක් නැහැ. උගත් නුගත්කමේ බලපෑමක් නැහැ. බෞද්ධ බලපෑමක් නැහැ. එහෙම නැත්නම් බැවිදි බලපෑමක් නැහැ. ස්ත්‍රී පුරුෂ බලපෑමක් නැහැ. ඉතින් මේ ටික තියෙනවයි කියන්නේ ඔය සිංහල බෞද්ධයෝ කියන්න හදන්නේ. බුදුහාමුදුරුවෝ සිංහල බෞද්ධ නෙවෙයි. බය වෙන්න එපා. මේ ටික දීලා මේ කෙනෙක්ගෙන් ඇහුවොත් ඔයාලට තේරෙනවා මේ ඇවිදිනකොට වෙනස මේමයි ඉඳගෙන ඉන්නකොට වෙනස මේමයි කියලා එන් අහන්න පුළුවන් මේ හුස්ම ඇතුළට ගන්නකොටයි පිට කරනකොටයි වෙනසක් තියෙනවද කියලා. මේ ගන්න හුස්ම මේ පිට කරන හුස්ම සතෝ අසසති සතෝ පස්සසති. එහෙමයි සරුවචනාංශේ කතන්දරේ පටන් ගන්න. ඉතින් තේරෙන්නේ නැත්තම් හුඟක් වෙලාට ඒක තේරෙන්නේ නැහැ. මෙන්න මේක දක්නාසුලෝ භාවනා කරන්න කියලා කියන්න කොච්චරක් භාවනා කරලා තියෙන කෙනෙක් වෙන්න ඕනද කියලා හිතන්න. කොච්චරක් මේ බණ අහලා තියෙන්න ඕන කෙනෙක් වෙන්න ඕනද කියලා හිතන්න. කොච්චරක් මේක එදිලා තියෙන කෙනෙක්ද කියලා නැත්තම් කිව්වට තේරෙන්නේ නැහැ. අපි දන්නවා ගන්න හුස්මේ ඔක්සිජන් වැඩි පිට කරන හුස්මේ ඔක්සිජන් අඩුයි.
අපි දන්නවා ගන්න හුස්ම සාමාන්‍ය වාතයේ උෂ්ණත්වයේ තියෙන පිට කරන හුස්ම මේ පපු කෝරේ හිර වෙලා පොඩ්ඩක් උෂ්ණත්වය වැඩි. එතකොට ආතතිගතව හුස්ම ගන්න එක නා දිග හුස්ම ගන්න ගාලා තායි. අඬනකොට වැළපෙනකොට හුස්ම ගන්න හැටි වෙනස්. ඉර නගිනකොට පැය දෙකෙන් දෙකට අපි ගන්න හුස්මේ ආස්වාද ප්‍රසවාස දෙක අතර ඒ ග්‍රහයන්ගේ බලපෑම වෙනස්. හරියට මේ වඩදිය බාදිය තියෙනකොට වගේ. ඉතින් අපි අවුරුදු 100ක් ගත කරනකොට සාමාන්‍ය විදියට හුස්ම ගන්නකොට මට මතක විදියට කෝටි 13ක් හුස්ම ගන්න. එක හුස්මක්වත් අපි බලලා නැහැ. මේ ගන්නකොටද දිග හෙලනකොටද ගන්නකොටද සීතල හෙලනකොටද මොන තැනද මේක වදින්නේ මේ නාසයේ අවසාන සිදුර තියෙන ඒක රොම්බතාකාරව තියෙන. ඒ රොම්බසේ වායෝ පඨවි ආපෝ තේජෝ කියන හතරට වදින හැටියෙන් තමයි ශරීරේ වාපිච්චෙම් වැඩ කරන්නේ. නැත්නම් ශරීරේ වාපිච්චෙම් වල හැටියට තමයි නාසයේ හුස්ම වදින තැන් වෙනස් වෙන්නේ. මේව බුදුහාමුදුරුවෝ කියපු දේවල් නෙවෙයි. මේවා Hindu ශාස්ත්‍රයේ තියෙන දේවල්. බුදුරජාණන් වහන්සේ අපට කියලා තියෙනවා මේ ගන්න හුස්ම දිග කෙටි බව බලන්න. සබ්බකාය පරිසංවේදී හුස්ම සම්පූර්ණ මුලුල්ලම දකිමින් බලන්න කියලා. හිතෙනවද මෙතන ඉන්න කාට හරි බුදු කෙනෙක් උපදෙස් නුදුන්නොත් තමන්ගේ හිතසුව බල පිනිස නැත්නම් අපේ සත්‍යයේ විසුද්ධිය පිනිස හුස්මක් බැලිල්ලෙන් ප්‍රයෝජන නැති කියලා බුදුහාමුදුරුවෝ සහතික කළා කියන කවදාකවත් මිනිසෙකුට එහෙම කල්පනා වෙන්නේ නැහැ. කිසිම කෙනෙකුට ස්වයම්බූ ඥානකින් කල්පනා වෙන්නේ මගේ හිතසුව තියෙන හුස්මේ හුළඟේ ඒ නිසා මගේ හුස්ම බලන එකේ තමයි මට මම කරන අනුකම්පාව. ඒ විදිහට අපාරංගමනයි ගොඩ වෙන්න පුළුවන්. විසුද්ධියක සිද්ධ වෙනවා කියලා. ඉතින් ඥානපෝනික ස්වාමීන් වහන්සේ කියනවා සාරා සංඛ්‍ය කල්පලක්ෂයක් පිරම්පුරපු මහ බෝසතාණන් වහන්සේ තමක් සර්වඥතා ඥානෙ ලබා ගන්න ඕනේ මිනිස්සුන්ට කියන්නේ උඹලගේ ඔක්කොම තියෙන හුස්ම කියලා. දැන් කියලා ඇහිච්ච පිරිසක් නේ අපි. බලන්න කොච්චර අමාරුද කියලා ඒක හිත තියන්න. ඒක දැනගත්තත් ඒකේ හිත තියන්න කොච්චර අමාරුද කියලා කීයක් ක්‍රමවලට මේ හිත තිබ්බත් පයින්. පැනලා එක දිගටම මේ ආස්වාසි මේ ප්‍රස්වාසි මේක සීතලයි මේක උණුසුමයි මේක දිගයි මේක කොටයි කියලා කියන්නේ අපි කොච්චරක් දේවල් මගාරවලා හරියට මේකට අවධානය යොමු කරන්න ඕනද කියලා කියනවනම් කියන්න හිතෙනවා ඒක දැනගන්න එක නිවන් දකින්නට වැඩි වටිනවයි කියලා. ඕකේ අවසානයේ තමයි නිවන් හම්බෙන්නේ. මේ අපාරං ගමනාය කියලා තියෙන එකේ අවසානයේ ඒකේ පටන් ගන්න එක ඒ තරම්ම හැරවුම් ලක්ෂයක්. ඒ තරම්ම හැරවුම් ලක්ෂයක්. ඒකට පස්සේ තමයි යාට කියලා දෙන්න පුළුවන් මෙන්න ආස්වාසිය පුතා මෙන්න ප්‍රසවාසය මේ දෙක අතර දුර මෙහෙමයි. ඊට පස්සේ ආස්වාසියම ගන්නකො ආස්වාසිත මුල මෙහෙමයි අග මෙහෙමයි මැද මෙහෙමයි. කියලා මේක අර ඉඳගෙන ඉන්න එක හිටගෙන ඉන්න එක අතර වෙනස පෙන්ලා දුන්නාට පස්සේ මේක මම මේ කියන්නේ සාපේක්ෂතාවාදී වෙනස අල්ලලා දුන්නා නම් යාට ගන්න බලන් හුස්ම ගන්නකොට ආස්වාද ප්‍රසාද දෙක අතර වෙනස බලන්න. හිතනද මේක අල්ලුවයි කියලා. ඔය දිග කතාව කෙටි කිරීම සඳහා. ඊට පස්සේ කිව්වොත් මේ එක හුස්මක් අරගෙන ආස්වාසයක් කරන ප්‍රසවාසයක් දාලා ආය ආස්වාසයක් කරන ආය ප්‍රසවාසයක් දාලා ආය ආස්වාසයක් කරන පළවෙනි ආස්වාසයයි 10 වෙනි ආස්වාසය අතර වෙනස මොකක්ද කියලා. ඉස්සෙල්ලා බලන්නේ ආස්වාස ප්‍රසවාස දෙක අතර වෙනස. ඊට පස්සේ ආස්වාසයෙන් ආස්වාසයට වෙනසක්. මොන තරම් සතියක් එළඹ සිටින්න වෙයිද? මොන තරම් අප්‍රමාදයක් තියෙන්න වෙයිද? මොන තරම් මේ ඉන්ද්‍රිය ධර්ම ප්‍රනීත වෙලා තියෙන්න වෙයිද? මේ පළවෙනි හුස්මේ දෙවෙනි හුස්මත් අතර වෙනස බලන්න. අපි බුදුහාමුදුරෝ අපි ගැන අපිට වැඩි තක්සේරුවක් කරලා තියෙනවා ඒකත් බලන්න පුළුවන් කියලා. දැන් බලන්නේ ආස්වාද ප්‍රසවාස දෙක අතර වෙනස නෙමෙයි. ආස්වාසයෙන් ආස්වාසයට වෙනස මොකක්ද? ප්‍රසවාසයෙන් ප්‍රසවාසයට මොකක්ද? ඒක තමයි සරුවචනංශේ සතිපට්ඨාන සූත්‍රයේ දීගං වාස සන්තෝ දීගං අස්ස සාමීති පජානාති ටික වේලාවක් යනකොට රස්සං වාස සන්තෝ රස්සං අස්ස සාමීති පජානාති. දීර්ඝව ගත්ත හුස්ම දැන් කෙටි වෙනවා. ඉතින් මේ කියන්නේ ඉතල කියලා නයි වගේ හුස්ම ගන්න පස්සේ හිමීට හුස්ම ගන්න කියන එක නෙමෙයි. උඟ දෙනෙක් එහෙම හුස්ම ගන්න.
ඉතින් ඉස්සර හිටියොත් එහෙම කොණ්ඩ මොහොතට දාපු අම්මන්ඩි කෙනෙක් අර කොණ්ඩ ගස් ටික ඇදලා එනවා නහයට. ඒ තරම් හුස්ම ගන්නවා පිඹිනවා මේ දීගංවා අසදන්තෝ කියනකොට ඉන්දියාප්පන් එහෙම තිබ්බොත් එහෙම හුස්ම ඇතුළට යනවා ඇදලා. දැන් කඩවල තියෙන ඉන්දියාප්පන් පාවෙනවනේ. එච්චර බර නැහැනේ. මේක නෙවෙයි මේ කියන්නේ හුස්ම දිහා බලාගෙන හුස්ම ගනින් ඕන්න ඔබට තේරෙයි මයින්හම අදිනවගේ හොස් කාලා පටන් ගන්න එක ඉඳගෙන නොබෝ වෙලාවකින් අද තින්නේ තුන් දෙනෙක් එක ලියන්න උත්සාහ කළා තිබුණා නොබෝ වෙලාවකින් මේක කිටි වෙන්න පටන් ගන්නවා. තමාර වෙලාවට ඒ කෙටි වීම පටන් ගන්නකොට නිින්දක් වගේ ඇවිල්ලා කතාව පිටපැත්තට ඇදලා දානවා. ඉතින් මේ බණත් අහලා කමඨාන සුද්ධ වුණාට පස්සේ මෙයා දැනගත්තොත් ආස්වාසයෙන් ආස්වාසයට වෙනසක් තියෙනවා. ප්‍රස්වාසයෙන් ප්‍රස්වාසයට වෙනසක් තියෙනවා. ඒ කියන්නේ දැන් සතියෙන් සියල්ල මගාරවල ආස්වාස ප්‍රස්වාසයට දාලා ආස්වාස ප්‍රස්වාස දෙකේ වෙනස දැකලා ආස්වාසයෙන් ආස්වාසයට වෙනසක්. ප්‍රස්වාසයෙන් ප්‍රස්වාසයට වෙනසක්. මේක බැලුවොත් මම කියන්නේ මේක දැක්ම සඳහා මානසිකාරය කියලා මේකට කියන්නේ විතක්කේ කියන චෛසිකත් මේකට උදව් කරනවා බැලුවොත් හිතා ගන්න බැරි ඉක්මනට අනිත්‍ය කියන එක තේරෙනවා. ඒ තරම්ම ශීඝ්‍රයෙන් ආස්වාසයෙන් ආස්වාසය වෙනස් වෙනවා. මේ වෙනස කිසිම කෙනෙක් අදහන්නේ නැතරම් ඉක්මනට සිද්ධ වෙනවා. දකින්න නැති බලන්නේ නැති හින්දා. බලන්නේ මම මේ වාඩි උනේ ඔක්කොම කරලා නාලා කියලා එතපයි තුපිසුදු කරගෙන හොල්ලන්නේ පෙරලා නැතුව කය තැම්පත් කරලා මේ හුස්මින් හුස්මෙට ආස්වාසයෙන් ආස්වාස වෙනස බලන්න කියලා ගියොත් එයාට තේරෙනවා මේකේ මොකද්ද චරණයක් තියෙනවා කියලා. ඒක ලොකු ස්වාමීන් වහන්සේ පොතේ ලියනකොට කිව්වා පටන් ගන්නකොට තියෙන ආස්වාසිය ඕලාරිකයි ගොරෝසුයි. ටිකක් වෙලා යනකොට සුඛම තත්ත්වයටපත් වෙනවා. සියුම් වෙනවා. අන්තිමට අතිසුඛම පත්තරපත් වෙනවා. නමුත් අර සියුම් වේගනේ එනකොටම අපේ හිතට එක එක භූත අදහස් එනවා. වේදනාවල දැනෙන්න පටන් ගන්නවා, සද්ද ඇහෙන්න පටන් ගන්නවා, හිතවිලි එන්න පටන් ගන්නවා. මොකද අර අච්චරම අවධානය නැතුව මෙහෙවීමකින් තොරව හොඳට හුස්ම දිහා බලන්න පුළුවන්. බලනකොට මෙහා කීකරු වේගනේ එනකොට নানা ප්‍රකාර හිතවිලි හතද්ද වේදනා එනවා. මං මේම අභියෝගයකට කියනවා. මේ විදිහට අතරමැදි අපිට හිතවිලි ආවයි කියලා හිතමු. අතරමැදි සද්ද ඇහෙන්න පටන් ගත්තා. නැත්තම් වේදනාව එන්න පටන් ගත්තා. පුළුවන් වෙයිද මේ බණී ආනිසංසයක් විදියට හෝ කමඨහං සුද්ධ කිරීමේ ආනිසංසයක් වශයෙන් හෝ මේ සද්ද බාධා තියෙද්දි ආනාපානේ ඇත්තටම තැම්පත් වීමක් වෙනවයි කියලා දැකලා වාර්තා කරන කාලයක් එනවයි කියලා හිතන්න. මම ඉන්නේ සද්දෙක නැත්තම් සද්දෙන් බාධා වෙලා. සද්දෙන් හිරිහර වෙලා. එහෙම නැත්තම් අපිට අමලියක් කරදරයක් හිරිහැරයක් වෙලා. ඉතින් මේ බණක් අහලා කමඨාන සුද්ධ කරගත්ත කෙනෙක් බැලුවොත් සද්ද ඇහිීමෙන් හිත පිට ගිහිලා දඟල හිටියත් ඒ අතරමැද හුස්මෙහි තැම්පත් වීමක් වෙනවයි කියලා දැක්කොත් එතකොට එයාට හතරකෝම් ප්‍රශ්නයි කියලා මේ දවස්වල අපි මේ ජාත්‍යන්තරව භාවනා කරන පොඩි ළමින්ගේ ඔළුවට දාලා තිනවා නැත්තම් භාවනා කරන අයගේ අභ්‍යාසය. එකක් තමයි ආස්වාසය කරනකොට ආස්වාසය දන්නවා කියන සතිය. ටික වේලාවක් ගිහිල්ලා ආස්වාසය කරනකොට ආස්වාසය දන්නවා අතරම සද්දක් තියෙනවා කියලා දැනගන්න සතිය. ඕන්නම් පිට සද්ද තියෙනවා. ඕන්නම් වේදනාවක් තියෙනවා. ඕන්නම් හිතුව හැබැයි මම ඉන්නේ ආස්වාසයේ. ඔන්න ඕම ඉන්නකොට එනවා සතියක්. මගේ හිත ආස්වාසයේ නෑ. තියෙන්නේ සද්දේ කියලා දැනගන්න සතියක්. ඒක ටිකක් අමාරුයි. ඒකට කවුරු සතිය කියන්නේ කැමති නෑ. ඒගොල්ලෝ දන්නේ අසතිය කියලා. අපි මොකක් හරි දාමුකෝ. ඒක අසතිය කියලා. දැන් අසතිය දන්නවා මෙයා. මොකද්ද දන්නේ? මගේ හිත සද්දෙක තියෙන. මගේ හිත වේදනාවක තියෙන. මගේ හිත හිතවිල්ලක මොකක් හරි. දැන් හතරවෙනි එක තමයි මගේ හිත සද්දෙක තියෙද්දි ආනාපානෙ මට පේනවා. ඒක තැම්පත් වෙනවා. එතකොට පේනවා අපි භාවනා නොකරුවාට භාවනාව යනවා. කයේ තැම්පත්කමක් තියෙනවා. හිතේ තැම්පත්කමක් වෙනවා. ආනාපානෙ තැම්පත් වීමක් වෙනවා කියලා මේක සපේලා කියන්න පුළුවන් වාර්තා අඩු ගන්න 10ක් 15ක් අපි ළඟ දැන් තියෙනවා. එයා අභ්‍යාස කරන්නේ මොකද්ද? හිත පිට ගිහිල්ලා නන්නත්තර වෙලා තියේදී තමන් කරගෙන හිටව භාවනාව දිහා, gedara දිහා, මූල කර්මස්ථානේ දිහා බලන්න. බැලුවොත් එතන තේරෙනවා මේ හිත ඇවිස්සලා තිබුණ නැත්නම් පිට ගිහිල්ලා තිබුණාට කයේ තැම්පත් වීමක් වෙනවායි.
මේක දකින්නකොට තේරෙනවා අපි ඇත්තටම නිවන් දැකලා ඉපදිලා තියෙන්නේ. කවදා හිතලවත් නැහැ. අපි මේ හිත පිට ගියයි කියලා චෝදනා කරනවා, සතිය ගන්නවා කියලා චෝදනා කරනවා. බැලුවොත් පේනවා ඒ හිත පිට ගිහිලා තිබුණා සතිය කැඩලා ගිහිලා කිව්වත් අර හුස්මේ තිබුණේක බොහෝ විට තැම්පත් වෙන්න ඉඩ තියෙනවා. හැබැයි මේ බලන බැල්ම විපස්සනා බැල්මක්, විනිවිද දැක්මක්, අමර දැක්මක්. ඊට වැඩිය අමාරු දෙය තමයි මේ වගේ දෙයක් කියන්න හිතන එක. මගේ හිත හැම කෙනාම ඇවිල්ලා අවුල් පාස කරුවා, එහෙම වුණා, මේ වුණා, ඒ ගියා, මේ ගියා තමයි. හැබැයි මම ඇහැ කොනෙන් බලන්න හිටියා. බලනකොට ආනපන තැම්පත් වෙනවා කියලා. මේක වෙලා තියෙනවා කියෙවෙන්නේ නැහැ. ඒ වගේම එහෙම කියනකොට පවුගේ වෙනවයි කියලා. භාවනා ඉදිරියක් යනවයි කියලා. විපස්සනා ඥාන වැඩේ කියලා බුදුබණින්ම දැනගන්න ඕනේ. හැබැයි අද උගන්වන බුද්ධ ආගමේ ඔය පලාතක් නැහැ. ඕම දෙයක් ඇත්තෙම නැහැ. ඒ නිසා ඇමරිකන් විද්‍යාඥයෝ හොයලා තියෙනවා අපි මේ භාවනා කර ඉන්නකොට අපි කියන භාවනා කියන්නේ අරබදාන යොමු කරගෙන ඉන්නවයි කියමු. එතකොට හිත පිට යෑමක් සිද්ධ වුණොත් නැවත තිබුණු අරමුණට එන්න කොච්චර වෙලා යනවද කියලා. මොන වගේ සංකරතාවකින් දෙන්නේ කියලා. ඒගොල්ල කරන්නේ ඔය ෆන්ක්ෂනල් MRI ස්කෑන් එක කියලා තියෙන්නේ යෝගා මනුස්සයා දානවා ඒ පෙට්ටිය ඇතුළට. දාලා එයාගේ මොළයේ ක්‍රියාකාරීත්ව වෙන දේවල් පාලන මැදිරියට බලائیں. ඒකල කියනවා උඩ තියනවා කියලා තිරේක චිත්‍රයක්. චිත්‍රයටම දැක්මටම වර්ණ සටහනටම හිත තියාගෙන ඉන්නේ කියලා. එතකොට එයාට පේනවා පාලන මැදිරියේ ඉන්න කෙනාට දැන් අර දෘෂ්ටිය පිළිබඳ අදාළ ස්ථාන එළියට පේනවා. ඒක හරියටම කියන්න පුළුවන්. ඒ පිටිපස්සේ පාලන මැදිරියලා කියන්න පුළුවන් මෙයාගේ අවධානය තියෙන බැලීමේද, ඇහිීමේද, ගන්ධෙද, රසද, පහසෙද කියලා. නැත්නම් හිතවිල්ලකද කියලා. එහෙම ඉන්නකොට මේගොල්ලෝ මේ යෝගාවචර නැත්නම් ඇතුළට දාපෙන්නාව බාධා කරලා එක පාට සද්දයක් එවනවා. එතකොට තේරෙනවා මොලේ අර බලන තැන් වල ඉඳලා අහන තැනට මාරුවක් ඇති වෙනවා. දැන් මෙයාට තියෙන්නේ අර දැන් විස්ථාපනයේ වෙච්චි අහන තැනට ගියේ එක නැවත බලන තැනට එන්න සද්ද නැති වෙලාව කොච්චර වෙලාවක් යනවද කියලා බලන්න. ඉතින් මේකට කියනවා රෙසිලියන්ස් කියලා. අපි සාමාන්‍යයෙන් කියන්නේ අපි රසාවට යනවනේ. යනකොට අම්මා මැරුණා කියනකො. අම්මා මැරලා දවස් කීයක් යනවද ඊට පස්සේ රසාවට යන්නේ. ගෑනුගෙක් නම් බබෙක් හම්බෙච්චාම ඉතර මාස 3ක් කල් දෙනවා. මාස 3 පස්සේ රසාවට යන්න ඕනේ. මේ මාස 3ම රජෙන් ගෙවනවා. මේ වගේ කරදරයක් වෙලා නැවත ආපහු දැනෙන්න කොච්චර යනවද කියලා. ඉතින් මේක තමයි භික්ෂුන් වහන්සේලාගේ බුදුජානක කියන්නේ ආපත්‍ති දේශනා කරනවා කියලා. අපි අතින් මොකක් හරි අපේ සීලේ වැරද්දක් වෙනවා. වැරද්දක් වුණාට පස්සේ ආපත්‍ති දේශනා කළා නැවත අර මුල් මානසිකත්වයට එන්න කොච්චර වෙලා යනවද කියලා. ඒක භික්ෂුන් වහන්සේලා අතර තියෙන චාරිත්‍රයක්. හුඟක් වෙලාට මේ අපේ ස්වාමීන් වහන්සේලා දන්නේ නැතුව ඇති මේකේ තියෙන වටිනාකම. දන්නේ නැති නිසා ආපත්‍ති දේශනා කරන්න හැටි දන්නෙත් නැහැ. ආපත්‍ති දේශනා කරන්නෙත් නැහැ. නමුත් ඒක පුදුමාකාර සාන්තිදායක දෙයක්. ඒක බුදුරජාණන් වහන්සේ දැන් අර විද්‍යාඥයෝ හොයාගෙන තිබුණා ශබ්ද තරංගයකට හිතේ දිලා නැවත රූප තරංගයකට යන්න ස්නායු වල සිදුවෙන ක්‍රියාවලිය අවස්ථා දෙකකින් විස්තර කරනවා ඒගොල්ලෝ. සරුවච්චන් වහන්සේ අවස්ථා 4කින් විස්තර කරනවා ආපත්‍යක් සිද්ධ වෙච්චාම සරති විවරති උත්තානි කරෝති දේශේති කියලා 4 ආකාරයක් පෙන්නනවා. පාර්තිමෝක්ෂේ පටන් ගන්නකොටම කියනවා මේ අඤ්ඤමඤ්ඤ වචනේන අඤ්ඤමඤ්ඤ වුට්ඨාපනේන එකිනෙකාට ආපත්‍ති දේශනා කිරීමෙන් එකිනෙකා ඔතවා තැබීමෙන් අපි ඒ කරපු පව් ආපත්‍ති නැති කරගන්න පුළුවන්. ආපත්‍ති ස්කන්ධ 5ක් 7ක් වශයෙන් විස්තර කරනවා. ඒවා නැති කිරීමේ ක්‍රම ටිකක් අපිට තියෙනවා. මේ ක්‍රමය ධර්මානුකූලව හිතන්න මම මේ කතා කරන්නේ විනය, භික්ෂු විනය, සාමාන්‍ය විනයටත් යනවා, ඒක පන්සිල් වලටත් යනවා. නැවත පිළියම් කිරීමේ ක්‍රමය විස්තර කරනකොට සරුවචනන්සේ විස්තර කරනවා ඉස්සල්ලාම වෙන්න ඕනේ මට දැන් ආපත්‍යක් වුණා කියන එක සරති මතක් කරගන්න ඕනේ, ශීපත් කරගන්න. මම මේ භාවනා කරනකොට මට හිතවිල්ල සද්දයක් ආවා. ඒක දන්න එක
අර භාවනා කරනවට වැඩිය සෙල්ලක්කාර ක්‍රමයක් එතන තියෙනවා. බොහොම රැඩිකල් වාදී එකක් තියෙන්නේ මගේ හිත භාවනාවේ නෑ කියලා දන්නේ. ඒක සෙල්ලන්නේ නෑ. ඒක කරනකොටම පශ්චාත්තාප වෙනවා. ඒක කරනකොටම ආත්ම නිෂේධනයක් වෙනවා. ඒක කරනකොටම සදාචාරයක් වෙනවා. අන්නේ සදාචාරය තමයි අපි ඔය කන්නේ. ඒකෙන් ඊට පස්සේ කොරස් කටියවත් අත දාගන්න බැරුව අර වෙච්ච වැරද්ද ගැන පශ්චාත්තාප වෙවි ඉන්නවා. ඒක තමයි ඔය පිලුණු වෙච්ච බුද්ධහම කියලා මං කියන්නේ. නමුත් එයා දන්නවනම් මං යන්න ගියේ මේ සිරිපාද යන පාරවල් දෙකක් තියෙනවනේ. මේ පාරේ යන්න ගියේ. දැන් ඕම මම පිට පාරකට වැටලා ඉන්නවා. දන්නවනම් එයාට පුළුවන් පාර හොයාගන්න. විවරති. විවරණය කරලා දකින්න මම යන්න ආවේ ආස්වාද ප්‍රසවාසී මං ආවේ සතියේ දැන් සතියේ නැහැ. අන්නේ විවරණය කර දැක්මේ ක්‍රමය තියෙන්නේ මනුස්සයට විතරයි. ඒ විවරණය කරලා දකින්නකොට නැදකින් කියන්න හොඳ නැහැ. වැරදුණා කියලා පශ්චාත්තාප වෙන්න හොඳ නැහැ. ඒ වැරදුනේ බව දන්නේ නැත්නම් හරියට රෝග නිర్ణය නැත්නම් බෙහෙත් දීලා වැඩක් නැහැ. ඒ රෝගේ නිర్ణය කිරීම තමයි විශේෂඥ වෛද්‍යවරයෙක්ගේ වැඩි. දැන් මේ මම දන්නවා මම සතියේ නැහැ කියලා. මේකට කලබල නොවි සතියේ නැති බව දැනගන්න සතියේ ඉඳලා දැනගෙන තියෙන්න eBay. පළවෙනි පියවර සතිය දැනගන්න. ඒකේ දෙවෙනි පියවර උසස් එක තමයි සතියෙන් සතියේ නැති බව දැනගන්නේ. ඒකට දකින්නේ අර 100ක් කෙරුවොත් කොච්චර පුංචි ප්‍රදේශයක්ද. හිසාද බඳගෙන අඬන්න පටන් ගන්නවා. දැන් මේක උත්තානි කරෝති මේකම කියන්න ඕනේ මං හෙට. මේකම හුවා දක්වන්න ඕනේ කියලා කියන්නේ කොච්චර Taman ගැන Taman අනුකම්පා කරන කෙනෙක් වෙන්න ඕනේ. කොච්චරක් Tamanට මෛත්‍රී කරන කෙනෙක් වෙන්න ඕනේ. කොච්චරක් Tamanට සමාව දෙන කෙනෙක් වෙන්න ඕනද කියලා. අපි ඇත්තටම Taman සමාව නොදෙන නරුම જાතියක්. අපි හිතනවා වැඩ ඔක්කොම 100%ක්ම කෙලින් කෙරෙන්න ඕනේ. වැරද්දකට සමාව දෙන්න බෑ කියලා. ඉතින් එහෙව් එකෙක්ගෙන් කාට හරි සමාවක් ලැබෙයි කියලා හිතෙනවා. කද්දාවත් ලැබෙන්නේ නැහැ. Tamanටවත් සමාව දී ගන්න බැරි කෙනාට අනුන්ට සමාවක් දෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා ඉස්සල්ලාම අයතින් වැරද්දක් වුණා කමන්නේ බුද්ධෝත්පාද කාලයක්. මට ක්ෂණ සම්පත්තිය තියෙන මම දන්නව වැරද්ද. මම මේ වැරද්ද මෙච්චර ප්‍රමාණ කෙරුවා කියනකොටම එයාට දිනව නැවත ආපහු සතියට යන්න පුළුවන්. කිසිම තැනක නැහැ බාධාවක්. ආපහු අර වැරදිච්ච තැන ඉඳලා සතියට යන්නේ. ඒක බලනකොට වෙන්නේ ඉබේ සිද්ධ වෙනවා. මටගේ හිත පිට ගියා මං සැලෙන්නේ හිත පිට ගිය බව දන්නවනම් නැවත අතෙන්ද එනමයි කියන එකට කිසිම ප්‍රයත්නයක් කරන්න ඕනේ නැහැ. අපි හිතමු ලීයක ලෑල්ලක ඉරක් ඇඳලා අපි ඉර දිගේ ඉරාගෙන යනවා. යනකොට අපිට පේනවා ඇඳපු ඉරෙන් පිට ගිහිල්ලා. ඒකනේ ඉර ඇඳේ. ඊට පස්සේ අපි කීයත හසුරුවන ක්‍රමයකට නැවත අර ඉරට ගන්න. ඒක මට හරිය අදාළයි මොකද මම හරිය ආතයි ලී ඉරන්න. ඒ වුණාට කවදාවත් ඉරක් ගහලවත් කෙලින් ඉරන්න බෑ මට. මං ඉතින් කීයතර බැලලා නිකන් ඉන්නවා. කවදාකවත් බෑ මට. නමුත් අපි දන්නවා පතරමක් කපලා ගෑනු කට්ටිය රෙදි කපන හැටි. ඉරක් ගහලා බුදුහාමුදුරුවෝ කියනවා වඩුවා ඉර දිගේ ඉරන හැටි. අන්න ඒ වගේ ගහපු ඉරෙන් පිට ගියයි කියලා දන්න එක විතර වටිනාකමක් තවත් නැහැ. ඊට පස්සේ හතරවෙනි අවස්ථාව තමයි මේ විදියට උත්ථානීකරණය කරලා දේශනා කරලා පිටසක් ඉස්සරහ කියනවා. මම ගියේ සතියෙන් ආනපානය කරන්න මට ආනපාන ආශ්වාස ප්‍රශ්වාස තුනක් කරනකොට මගේ හිත පිට ගියා. මගේ හිත පිට ගියේ සද්දයකට. මට නැවත ගන්න ඉස්සෙල්ලා මෙච්චර වෙලාවක් ගිහිලා තිබුණා කියලා කියන්න පුළුවන් නම් මේ බුදු වෙනකන් ඉන්න එපා මෛත්‍රී බුදුහාමර වෙනකන්. මේ අපිත් එක භාවනා කරන කෙනෙකුට කියපු ගමන් යාට පුළුවන් ආපහු අරමුණට ගෙනත් දෙන්න. එතකොට ඒ පුරුම පඬිස්සංශ කියනවා පටන් ගන්නකොට සතිය නම් මේ වල් රස්ති අදුවක් ගහලා අවිලා ආයෙත් සතිය නම් ඔය අතරමැදි කොටසේ සියලුම පහු අවෝසි වෙනවා කියලා. සමීකරණයක් තියෙනවා. පටන් ගන්නකොට සතිය නම් ඒ අතරමැද කොච්චර හිත නන්නත්තර වුණත් ආපහු සීයේ බුද්ධියෙන් අරමුණට එන්න පුළුවන් නම් ඔන්න උපන්දා සිට කරපවු නැත සතිය පිහිටුමු මේ ක්ෂණේ. ඉතින් මේක අපරංගමනාය කියලා මෙතෙක් කල නොගිය ගමනක් කියලා තේරුම් ගන්න හුඟක් දඟලන්න ඕනේ. හැබැයි ඒක කියනකොටම තේරෙන කෙනාට කියන උග්ගටි සංජි පුද්ගලයයි කියලා. කියනකොටම තේරෙනවා කලේ උඩින් නමඩ වතුරක් කරා වගේ. විපංචිතංජ පුද්ගලයාට ටිකක් කරලා බලන්න ඕනේ. මේක හරියයිද නැද්ද කියලා.
ඤෙය්‍ය පුද්ගලයාට එක සැරයක් කෙරුවට හරියන්නේ නැහැ. එයා තාම සාප කරනවා තමයි. දෙසරයක් කෙරුවට හරියන්නේ නැහැ. තාම සාප කරනවා තමයි. ඔය කිව්වට කොයිද අප්පා මං කරලා තියෙන පව් එහෙම මකන්න බෑනි කියලා එයාර පව් ටිකමයි සමාදන් වෙන්නේ. කවදාකවත් කැමති නැහැ තමන්ට සමාව දෙන්න. ඒ විදිහට තමන්ට මේ කරව බවට සමාන නොදෙන පුද්ගලයන් අතර මගේ හිත තමයි මම දැක්කේ ඉස්සල්ලාම මට සමාව දෙන දක්ෂයෙක් විදිහට මගේ හිත මම දැක්කා. මොකද අනිත් ඔක්කොටම වැඩිය පව් කරලා තිබ්බා මම. හිත පව් කරලා තිබුණා. හොයලා බලලා පව් කරලා තිබුණා. ඊට පස්සේ මේක දාපු ගමන් තේරෙනවා පැන්තලෙන් ලිව්වා ඉරේසර් කැල්ලෙන් මැකුවා. ඉවරයි. කල්ලාලේ චෝකොලින් ලිව්වා ඩස්ටර් එකෙන් මැකුවා ඉවරයි. ඒම දෙයක් බුදුහාමුදුරු කියලා දීලා තියෙනවා. ඉතින් මේක කායානුපස්සනාව. මේ රූප කර්මස්ථානේ වැඩක්. අපි එල්ලයක් හිතට දීලා කියන මේක දිගේ ඵලයන් කියලා යන්නෙම නැහැ. අපි හිතනවා මගේ මේඩක් කියලා. මම හිතන්නේ නෑ මේක බුදුහාමුදුරන්ගේ තිතේ ඇති එහෙම තමයි. බුදු වුණාට පස්සෙත් සරුවචනන්තගේ හිත පිට ගිය වෙලාවක් බුදුරජාණන්සේ දේශනා කරනවා කණීයම කැලේටලා භාවනා කරනකොට හිතුණලු කල්පනාවක්. අනේ මේ එදා වේල හොයාගන්න බැරි මේ දුප්පත් මිනිස්සු කීයක් හරි හම්බ කරපුවාම රජුරෝ මේ මිනිස්සුගෙන් බදු ගන්න. බදු අරගෙන රජුරෝ වෛශ්‍යාවන් විශ්ේ මත්පැන් විශ්ේ වීදම් කරනවා රජුරන්ගේ සුඛෝභෝගී අර මනසට කණ්ඩත් නැහැ. අනේ රජ කෙනෙක් මේ දුප්පතුන්ගෙන් බදු ගන්න එක නැතර කරනවා කියනකොටම පිටිපස්සෙන් එක්කෙනෙක් කිව්වා ඕක තමයි මං කිව්වේ ගිහි අරින්න නැතුව හිටියානම් රජ වෙලන් තිබුණානම් රජ වුණා නම් අපිට ධාර්මිකව රජ කරන්න පුළුවන් නේ දැන් උනත් පමණයි යන් කියලා. කවුද මේ? මාරමස්සිනා. අර හිත කල්පනාවක් දීපු ගමන් ඒක දිගේ අරගෙන යනවා ආය මොකුත් නැහැ කතා දෙකක් නැහැ. ඒක පුත්‍රයන් කිව්වා මාරය තව පාපී මාර කියනකොටම මාරය දැනගත්ත බුදුහාමර කියලා. අපි මාරය ආපුවම මාරයට පාවඩ දාලා මල් මාල දාලා අනේ මෙයා මට නව නිර්මාණ කරලා දෙනවා. මට මෙයා නව ප්‍රගතියක් ඇති කරලා දෙනවා කියලා අනේ ওই PhD thesis වල ලියන දේවල් පොඩ්ඩක් හිතලා බලන්න. මාරය හොලොප්පොලොප් ගාලා hina වෙනවා මේ අමන මරි මෝඩ තකතිරු જાතිය. මේ වගේ මේ කතන්දර ගොතා රට්ටු නොමග හැටි පුස්තකාල ගණන් පොත් පුරවන හැටි පචකෙලින හැටි භාගෙට තැම්බිච්ච අල කන එකාගේ බන නරක් වෙනවයි කියලා කවදා කාට කියලා දෙන්නද කිව්වොත් එහෙම දැන් ඉන්න උගත්තු අපි ඔළුව කුඩු කරායි. ඒකයි මම මේ දොරවල් වහගෙන බන කියන්නේ. නිතරම බලනවා මේ දොරවල් වලින් කවුරු හරි එනවනම් මම දන්නවා මේ භයානකයි தත්තේ. ඔය කට්ටියත් ඔය කෙරුවට කමන්නේ කියන්න යන්න එපා. ආවුස කෙටි වෙනවා. මේ අපේ හිත පිට ගියාම මමයි ගෙනත් තියන්නේ මමයි දන්නේ අපව ආවයි කියලා මට තියෙනවා සාතිකයක් පිට ගියේ හිත නැවත අරමුණට ඇවිල්ලා මට සතුටු වාර්තාවක් කරන්න පුළුවන් නම් සරති විවරති උත්තානි කරුති දේශේති කියලා ඒ සියලුම පව් ගෙවෙනවා. ඒව බුද්ධ ශාසනයේදී අපේ අම්මලා තාත්තලා තාම මෛත්‍රී බුදුහාමර වෙනකම් බලා ඉන්නවා. අපි තාම දඹදිව යනවා. අපි තාම වට වන්දනාව යනවා. අපි තාම සිද්ධාස්ථාන වන්දනා කර කර ධාතු ගුණ ධාතු චේති වන්දනා කරනවා. ඒ ධර්ම චේති. ඒ මේ ධම්ම චේති වන්දනා කරුවා ධම්ම චේති කියන්නේ හතර සතිපට්ඨානෙන් සහිත සත්‍විස් බෝධිපාක්ෂික ධර්ම. මේ නිසා තමන් එක චිත්තක්ෂණයක් මේ සත්‍ය පිටවන්න උදව් කරා නම් එයාට විතරක් බොහෝ දිනුනාට පස්සේ තේරුම් ගන්න පුළුවන් ඒ චිත්තක්ෂණයට සාපේක්ෂව සතිය නැති චිත්තක්ෂණය මොකක්ද කියලා දැනගන්න පුළුවන්. ඒකත් නිහතමානී විදිහට හෙලි කරා නම් එයාගේ පුදුමාකාර අහිංසකමක් ලදරු මනසක් ඇති වෙනවා. අනේ මට මේ කෙලින් ඇවිද ගන්න බෑ. අරමුණක හිත තියා ගන්න බෑ. අවංක කෙනෙක් දැක්කොත් කියයි උඹ විතරන්නේ මගෙත් එහෙම තමයි කියලා. මොකටද මේ කරන්නේ? ආපහු අර පිට ගියේ හිත නැවත ගෙනත් තියන්නත් අපිට පිට යනවා වගේම අවස්ථාවක් තියෙනවා. ඒක තමයි කොණ්ඩඤ්ඤ ස්වාමීන් වහන්සේ පළවෙනි ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ දේශනා කරනකොට යං කිංචි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං. ඊතර යම් බාධක ධර්මයක් මතු වුණා නම් ඒක නැති වෙනවා. ආපහු අරමුණට යන්න පුළුවන්. ඕක කියනකොටම බුදුරජාණන් වහන්සේ කොණ්ඩඤ්ඤ හාමුදුරුවෝ හුස්ම හෙලන්නේ ඉස්සලා බුදුරජාණන් වහන්සේ උදම් වෙනවා අඤ්ඤාසිවත බෝ කොණ්ඩඤ්ඤෝ අඤ්ඤාසිවත බෝ කොණ්ඩඤ්ඤෝ. ඉතින් අපි මේක අපේ චර්යාවෙන් අපේ භාවනාවෙන් කරලා පෙන්නපු දවසක අපිට තේරෙයි ඒකට එච්චර ගොඩාක් දේවල් අවශ්‍ය නැහැ. හැබැයි මං කියනවා
ඒ පටන් ගන්න ශේෂ්ඨයට එච්චර දේවල් අවශ්‍ය නැති වුණාට ඒක දිගට ගිහිල්ලා අපරංගමනාය මේ කරන ඔක්කොම පව් නතර කරන්න පුළුවන්. තීරු අකුසල් නතර කරලා අනුප්පන්නානම් පාපකානම් අකුසලානම් ධම්මානම් ඊට පස්සේ උප්පන්නානම් පාපකානම් අකුසලානම් ධම්මානම් ඊට පස්සේ අනුප්පන්නානම් කුසලානම් ධම්මානම් ලෝකෙ තියෙන ශ්‍රේෂ්ඨම කුසල් ටික කරගෙන ඒක වඩා වර්ධනය කරන තැන දක්වා ගමන දුරයි. ගමන දුරයි. අපි මේ වැඩ පිළිවෙලකදී ඒක උගන්වන්න යන්නේ. අපි කියන්නේ මෙන්න මේ විදිහට වෙච්ච ලප කැලල් ටික මකන්න පුළුවන්. මකමකා යන්න පුළුවන්. එහෙම ගමනක් යන කෙනෙක් දැක්කොත් කියන්න හිතෙන්නේ කියන්න තියෙන්නේ එවැනි ගමනක් යන කෙනා නිවන් නොදැක්කට නිවන් දැකපු කෙනෙක්ගේ ආනිසංස සියල්ලම ලැබෙනවා. එයා දන්නවා මං යන්නේ අපරංගමනායි කියලා. ඔය මිනිස්සු වගේ අරයට මෙහාට දඬුවම් දීගෙන සාප කරගෙන නොදකින් කවුරු පව් කෙරුවත් මම පව් කරගන්නේ මම දන්නවා හැම පවක්ම මේ සතිය මාර්ගයෙන් ගෙවම් කරන්න පුළුවන්. එතකොට එයාට අර රූප කර්මස්ථානයේ රූපෙන් හිත පිට ගියා වගේම ඊට පස්සේ වේදනා සම්බන්ධව අපි දවල් කතා කරා වගේ මේක සැප වේදනාවක් හොඳයි. මේක දුක් වේදනාවක්. සැපට වෙනස් හරි. හැබැයි මේ දෙක අතර මැද තියෙන අදුක්කම සුඛ වේදනාව දැනගන්න පුළුවන් වෙනවා මා ආස්වාසේ මුල දැක්කා අග දැක්කා නම් මැද දැක්කා වාගේ. අපි තාම දැකලවත් නැහැ. එතකොට තේරෙන්න පටන් ගන්නවා මේක දැක්කත් මේ සැප දුක් දෙක හොයාගෙන යන පිස්සු පිහාට්ටෝ ඉන ලෝකෙක මේ මැද තියෙනවා 80%කටත් වැඩි කාලයක් සැපත් නැති දුකත් නැති. ඒකට තමයි මේ කම්මැලි, නීරසයි, එපා වෙනවා, පාළුයි, තනිකම, නන්දනාව, කාරණාව, යණ්ඩන් අපේ වන්දනාව මට හරි පාළුයි ළමයෝ කියලා ඉතින් වන්දනා සෙට් වෙනවා කට්ටිය. මේ ඇවිල්ලා තියෙන්නේ මේ අදුක්කම සුඛ වේදනාව මේක විනාශ කරන්න හදන්නේ කියලා හිතෙන්නේ නැහැ. ඒසා කායානුපස්සනාවේ මේක අල්ලපු කෙනාට වේදනානුපස්සනාවෙන් තේරෙනවා මේක ඊට වඩා තාමත්ම ගැඹුරින් අනේ අපි මේ ලෝකේ මේ තියෙන මේ ඉන්ද්‍රිය බද්ධ ලෝකය අන්ධ භූතයි. නමුත් ඒක ඇතුලේ තාම සංසිඳන ආනාපානයක් බලන්න පුළුවන්. තාම සංසිඳන කයක් බලන්න පුළුවන්. තාම සංසිඳන වේදනා මේ પરම්පරාව බලන්න පුළුවන්. මොකද ඌව වැඩ කරන චිත්ත ධර්ම හැටියට, චිත්ත න්‍යායම හැටියට. අපි හිතනවා හිත ඇවිස්සුනොත් කයත් ඇවිස්සෙන්න ඕනේ කියලා. නෑ, එහෙම ගන්නෑ. ඒකේ තියෙනවා විවිධ පැතිකඩ. ආහන්නේ විදිහට ගිහිල්ලා චිත්තානුපස්සනා, ධම්මානුපස්සනාවට යනකොට තේරෙනවා මේ කායානුපස්සනාවෙන් අත්පොත් තිබ්බට පස්සේ, මේ කායානුපස්සනාවෙන් යම් කිසි කෙනෙක් රංකිරිකට ගහගත්තට පස්සේ භාවනා කරන බීසක් එක්ක ඉන්න පටන් ගත්තොත් ඒ මුකුත් නෑ වැලෙන පැත්තට මැස්ස ගහගෙන යන එකයි තියෙන්නේ. හරි. තල්ලුව දිනුනට පස්සේ ඔය කන්දක් උඩ තියෙන මහා කළු ගලක් කියලා හිතන්නකෝ. කන්දෙන් පොඩ තල්ලු කරුවට පස්සේ ඕක ගන්ධනව තලාගෙන යනවා. සාහනුවට යනකම් යනවා. ආය නැත කරන්න බෑ. ඉතින් අපි මම මේ පිටසත් ඇහැරලා මං ගියේ ඊ අර මේ පැල්මඩුල්ලේ මේ මොනවද කියන්නේ අන්තරාය කර ඖෂධ පාවිච්චි කරපු කොල්ලෝ 60 දෙනෙක් හම්බුණා. ඒ කටියට අපි දවසක වැඩසටහනක් කරලා පුදුමාකාර සතුටක් ඇති වුණා. ඉතින් එතෙන් ගියාට පස්සේ තේරෙනවා ඒ වගේ කෙනෙක් එක්ක බලනකොට අපි ඒක නොකර ඉන්න එක මොන තරම් පිනක්ද කියලා. කියන්න කනගාටුයි. පළවෙනි වතාවට මගේ ඇස් දෙක දැක්කා. එතන ඉන්න භික්ෂුන් වහන්සේ නමක් නැවත පුනරුත්ථාපනෙ පිණිස ඇවිල්ලා. පළවෙනි වතාවට මම දැක්කේ. මම කතා කරා. ඒ සාංශ ඇත්තටම කියනවා නම් ඒ කුඩුම ගහලා නෙවෙයි අනිකුත් මද්ද්‍රව්‍ය අරගෙන ගන්නව නැහැ ජීවිතේ දෙයක්. දැන් ඇවිල්ලා අර ගිහියත්ත් එක්ක පුනරුත්ථාපනෙ. ඉතින් ඒ වගේ වෙනකොට බලන්න ඒක නොකර ඉන්න එක මොන පිනක්ද කියලා. නමුත් ඒ පින තිබුණාට මදිනේ අපි ඒක මේ වගේ සතියක පිහිටවලා අපි මේක යොදාගෙන සත්පුරුෂයන්ගේ ඇසුරකට වැටිලා ඊට පස්සේ දැම්මොත් මම ඒ 60 දිනාටම කිව්වා හාමුදුරුවෝත් මයිත් හිටියා තොපි දැනගනියව තොපි ගහපු කුඩු වලට වැඩි ඉතාම භයානක කුඩක් සතිය කියන්නේ ගහපු එකානම් ඉවරටම ඉවරයි කියලා. සතිය කියන්නේ ඉතාම භයානක හැබැයියක්. ඒක පටන් අරගෙන දුන්නට පස්සේ නිවන් දැකලා මිසක් නතර වෙන්නේ නැහැ.
අපරංගමනාය කට උත්තර නෑ අම්මලා කැමති වුණත් තාත්තලා කැමති වුණත් රටක් කැමති වුණත් ලෝකයක් පිස්සු කෙලියත් ඒ මනස යන ගමන යනවා. ඉතින් එක්කෙනෙක් කතා කරලා කිව්වා ඒක නම් මට තේරෙනවා ස්වාමීන් වහන්සේ අද මේ විනාඩි 5ක් භාවනා කරලා ඇති වෙච්ච විවේකයත් එක්ක බලනකොට නම් මට හොඳටම හිතුණලු මං ආපහු ගිහිල්ලා මමත් මේ වගේ අන්තරාය කර ඖෂධ පාවිච්චි කරපු කෙනෙක් පුනරුත්ථාපන වෙච්ච කෙනෙක් මට ඒ නිසා මට මෙන්න මේ සතිය හම්බුණා කියලා මං කිව්වා ඔබ සියලු දෙනාටම නැවත නැවත උරු ගහන්න ලැබේවා නැත්තම් එන්නේ නැහැ නේ භාවනා කරන්න මන් දන්නේ මම මේ කියන කාරණාව තේරෙනවද කියලා කප්පට ඉන්නේ නැහැ කුඩු ගහන්නම වේවා මං කිව්වා සියලු ලෝක වාසීන්ට කුඩු ගහන්න ලැබේවා එතකොට විතරයි මේකට එන්නේ නැත්තම් තේරෙන්නේ නැහැ ඒක නිසා අපිට වෙලා තියෙන හැම අවාසනාවක්ම වාසනාවක් තියෙනවා අපිට වෙච්ච හැම වැරද්දක්ම මකන්න පුළුවන් සතිය කියන්නේ තරම්ම බලවත් දෙයක් ඒකයි බුදුරජාණන්සේ සඳහන් කළා තියෙන්නේ චත්තාරෝමි භික්කවේ තතිපට්ඨානා භාවිතා බහුලිකතා අපරංගමනාය අපරාපරංගමනාය සංගතති. ඉතින් මේ අත්පොත්තිබ්බදී මේ අපි ඉගෙන ගත්ත දේ පුදුමාකාර ගමනක් යන එක. නමුත් මේ පිටිසේ තියෙන ඊට එහා ගිය දෙයක්. තමනුත් ඒක තේරුම් අරගෙන තව කාට හරි මැරෙන්න ඉස්සලා තව එක්කෙනෙකුට මේ අහිංසක පණිවිඩේ මේ තියෙන මේ සරල පණිවිඩේ මේ තියෙන කිසි කෙනෙක්ගේ මේ අධිකාරී ශක්තියකට නැති පණිවිඩේ Tamanටම ලං කර ගන්න පුළුවන් පණිවිඩේ කාට හරි දීලා මේක නිමි પરම්පරාවක් කරන්න එපා. නැවත නැවතත් මේක තුඩින් තුඩ මේක ගෙනියලා පැතිරීම සඳහා මේ ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාව නතර කරනවා අසාගෙන සිසිල් දිනාටම තෙරුවන් සරණයි. තෙරුවන්